Welcome to Nurses Note YouTube channel, the premier guidance of Sri Lankan student nurses. ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව Nurses Note YouTube channel එකෙන් ගෙන එන තවත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ නිතර අසන්න ලැබෙන මාතෘකාවක් වන දියවැඩියාව හෙවත් ඩයබටික් මෙලයිටස් සම්බන්ධයෙන්. අපි වීඩියෝ එකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්ඡා කරමු. හරි, මොකක්ද මේ දියවැඩියාව කියලා කියන්නේ? අපි මේ මාතෘකාව ගැන කතා කරද්දී ග්ලූකෝගන්, ඉන්සුලින්, ග්ලූකෝස් වගේම අක්මාව කියන ප්‍රධාන අංග කීපයක් ගැන වැඩිපුර අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි මේ එක එකක් ගැන සලකා බැලුවොත් ග්ලූකෝස් කියලා කියන්නේ ඇත්තටම සරල සීනි වලට. අපේ දේහයේ සෛල ගත්තාම මේ හැම සෛලයකටම ශක්තිය අවශ්‍ය වෙනවා. එතකොට ඒ අවශ්‍ය ශක්තිය සපයාගන්නේ දේහ අභ්‍යන්තරයේ රුධිර නාල තුල පවතින ග්ලූකෝස් මගින්. නමුත් මේ ග්ලූකෝස් වලට තනිවම දේහ සෛල තුළට ඇතුල් වීමේ හැකියාවක් නැහැ. අනේ කාර්ය සඳහා තමා ඉන්සුලින් කියන හෝමෝන උපකාරය වෙන්නේ. එතකොට ඒ පදනම යටතේ දේහය තුළ නිපදවන ඉන්සුලින් ප්‍රමාණය අඩු වුණොත් දේහ සෛල තුළට ග්ලූකෝස් ඇතුළු කරගන්න ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතකොට රුධිර නාලිකා තුළ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. මෙන්න මේ තත්ත්වය තමා සරලව දියවැඩියාව කියලා හඳුන්වන්නේ. එතකොට ඉන්සුලින් කියන හෝමෝන් එක ගැන අපි සලකා බැලුවොත් ඉන්සුලින් ශ්‍රාවය කරන්නේ පැන්ක්‍රියාස් එහෙම නැත්නම් අග්න්‍යාන්සයේ තියෙන බීටා සෙල්ස් වලින්. ඒ කියන්නේ යම් හේකින් පැන්ක්‍රියාස් එකට ඩැමේජ් එකක් සිදු වුණොත් ඉන්සුලින් සෙක්‍රීෂන් එක අඩපණ වෙනවා. ග්ලූකෝගන් කියන හෝමෝන් එක ගැන සලකා බැලුවොත් ග්ලූකෝගන් වලින් කරන්නේ ඉන්සුලින් වලට ඔපොසිට් ඇක්ෂන් එක. ඒ කියන්නේ දේහයේ වැඩිපුර තියෙන අක්මාව තුළ ග්ලයිකෝජන් විදිහට තැම්පත් කරලා තියෙන ග්ලූකෝස් ග්ලූකෝගන් මගින් ග්ලූකෝස් බවට පත් කරලා බ්ලඩ් වෙසල්ස් වලට රිලීස් කරනවා. කරලා බ්ලඩ් ෂුගර් ලෙවල් එක වැඩි කරනවා. ඒ අක්මාව එහෙම නැත්නම් liver කියලා කියන්නේ highly sensitive organ එකක්. ඒ කියන්නේ දේහයේ පවතින ඉන්සුලින් හෝමෝන් ලෙවල් එක අනුව excessive glucose ග්ලයිකෝජන් වලට කන්වර්ට් කරලා එහෙම නැත්නම් ඔපොසිට් ඇක්ෂන් එක විදිහට less blood sugar level එකකදී ස්ටෝර් කරලා තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් වලට කන්වර්ට් කරනවාද කියන ඇක්ෂන් එක liver එක මගින් ඩිසයිඩ් කරනවා. right, එතකොට මේක තමයි blood sugar level එක මේන්ටේන් වෙන ප්‍රොසීඩියර් එක. what happens in diabetic mellitus? right, එතකොට මේ ඩයබටික්ස් කියන කන්ඩිෂන් එකේදී මේ ප්‍රොසෙස් එකට මොකද වෙන්නේ? මෙතනදී හේතු කීපයක් මූලික වෙනවා. පේෂන්ට් ගන්න ආහාර වේලේ තියෙන ග්ලූකෝස් බොඩි සෙල්ස් වලට ඇබ්සෝබ් කරන ප්‍රමාණය අඩු වෙනවා. මේකට හේතුව පැන්ක්‍රියාස් එකට ඩැමේජ් වීම නිසා ඉන්සුලින් සික්‍රේෂන් එක අඩු වීම හෝ සික්‍රේෂන් වන ඉන්සුලින් වලට බොඩි එක රෙසිස්ටන්ට්, ඒ කියන්නේ ප්‍රතිරෝධී වීම. මෙන්න මේ කියන කරුණු දෙක පදනම් කරගෙන දියවැඩියාව type 1 හා type 2 විදියට කොටස් දෙකකට කැටගරයිස් කරනවා. මෙන්න මේ විදියට blood glucose level එක increase වීම අපි මෙඩිසින් වලදී හඳුන්වනවා hyperglycemia කියලා. හරි, අපි දැන් මේ diabetic mellitus කියන condition එකට බලපාන හේතු මොනවද කියලා සලකා බලමු. අතර මේ බලපාන හේතු diabetic mellitus type 1, type 2 හා gestational diabetic mellitus කියන condition අනුව වෙනස් වෙනවා. diabetic type 1 patient ලා ගත්තා මේ වගේ patient ලට enough blood insulin level එකක් නැහැ. මේකට හේතුව pancreas එකේ beta cells damage වීම නිසා insulin secretion එක dysfunction වීම. අන්න එතකොට ඒ වගේ patient ලට treatment එක විදිහට insulin බාහිරින් ඖෂධයක් විදිහට ගන්න සිද්ධ වෙනවා. මේ කන්ඩිෂන් එක ෆැමිලි හිස්ටරි එක අනුව ජෙනටිකලි එන්නත් පුළුවන්. එහෙම නැත්නම් autoimmune condition එකක් විදිහට pancreatic beta cells වලට attack කිරීම නිසා ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ කන්ඩිෂන් එක දකින්න පුළුවන් වෙන්නේ බොහෝමයක් අවස්ථාවලදී young age එක අතරයි. මේ වගේ patient ලා usually thin. මොකද මේ patient ලට දේහයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ body fat catabolize කිරීම මගින්. මෙන්න මේ හේතුව නිසා මේ වගේ patient ලගේ urine වල fat breakdown වීමෙන් නැතිවන ketone bodies දකින්න පුළුවන්.
රයිට්. එතකොට type 2 diabetic mellitus වලදී වෙන්නේ body cells insulin වලට low response එකක් තමයි දක්වන්නේ. ඒ කියන්නේ insulin resistant එකක් පෙන්නනවා. මෙන්න මේ නිසා blood glucose level එක increase වෙනවා. මේ හේතුවෙන් pancreas එක insulin over secrete කරනවා. අපි මෙන්න මේ condition එක හඳුන්වනවා hyperinsulinemia කියලා. මෙන්න මේ තත්ත්වයට ප්‍රතිකාර විදියට dietary changes, physical changes, ඒ වගේම oral medication යොදා ගන්න. නමුත් මේ treatment යටතේ මේ condition එක subside වෙන්නේ නැත්නම් වෛද්‍ය නිර්දේශ මත insulin treatment එකට යොමු කරන්න patient සිද්ධ වෙනවා patient ගේ condition එක මත. මේ තත්ත්වය බොහෝ දුරට genetically වගේම sedentary lifestyle, ඒ වගේම poor dietary habits කියන තත්ත්වයන් නිසා ඇති වෙන්න පුළුවන්. වගේම diabetic type 2 condition එක බොහෝ දුරට old age එක අතර තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ patient ලා typically overweight. right. ඊළඟ type එක තමයි gestational diabetes කියන condition එක. මේකත් diabetic mellitus type 2 කියන condition එකට බොහෝ දුරට සමානයි. නමුත් මේ තත්ත්වය ඇතිවන්නේ pregnant mothers ලට. child birth එකකින් පස්සේ මේ condition එක subside වෙනවා. නමුත් child bearing period එකේදී මේ condition එකට treatment කිරීම අත්‍යවශ්‍ය වෙනවා. රෝගය හඳුනා ගැනීම ගැන කතා කළොත් ප්‍රධාන රුධිර පරීක්ෂණ කීපයක් යොදා ගන්නවා. right. fasting blood sugar test එක ගත්තාම මේ test එක කරන්න කලින් රෝගියා පැය 8ක කාලයක් fasting ඉන්න ඕනේ. එතකොට මේ test එකේ results අනුව ඩෙසිලිටර් එකට මිලිග්‍රෑම් 100කට වඩා අඩුයි නම් normal, 100ත් 125 අතර නම් pre-diabetic සහ 126ට වඩා වැඩි නම් අදාළ පුද්ගලයා දියවැඩියා සහිත රෝගයක් වශයෙන් නිගමනයකට එළඹෙන්න පුළුවන්. right. HbA1c ටෙස්ට් එකෙන් කරන්නේ පසුගිය මාස 3ක කාලයක් ඇතුළත රෝගයාගේ රුධිරයේ සීනි මට්ටම විචල්්‍ය පරීක්ෂා කිරීම. එතකොට මේ ටෙස්ට් එකේ රිසල්ට්ස් අනුව 4.6ත් අතර අගයක් ගන්නවා නම් රිසල්ට් එක normal. 5.7 ඉඳලා 6.4ක අගයක රිසල්ට් එකක් තියෙනවා නම් pre-diabetic සහ 6.5ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවා නම් diabetic තත්ත්වයක් පෙන්නුම් කරනවා. random blood sugar, ඒ කියන්නේ දවසේ randomly time එකක blood sugar level එක check කරපුවාම result එක 200ට වඩා වැඩි නම් patient hyperglycemia. එහෙම නැත්නම් diabetic කියන condition එකේ තමයි. oral glucose tolerance test එක එහෙම නැත්නම් OGTT test එකත් දියවැඩියාව හඳුනා ගැනීම සඳහා සිදු කරන විශේෂ පරීක්ෂණයක්. මේක සිදු කරන්නේ මුලින්ම රෝගයාගේ fasting blood sugar එකක් ලබා ගන්නවා. පසුව ජලය මිලිලිටර් 300ක ග්ලූකෝස් ග්‍රෑම් 75ක් ප්‍රමාණයක් තිය කළ ද්‍රාවණයක් විනාඩි 3-5 අතර ප්‍රමාණයකදී රෝගයාට පානය කරන්න ඉඩ සලස්වනවා. පානය කිරීමෙන් පසුව පැයකට හා පැය දෙකකට පසුව රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කිරීමක් සිදු කරනවා. මෙතනදී රිසල්ට් එක පැයකින් පසුව ඩෙසිලිටරයට මිලිග්‍රෑම් 180ට වඩා වැඩි නම් සහ පැය දෙකකට පසුව ඩෙසිලිටරයට මිලිග්‍රෑම් 153ට වඩා වැඩි නම් දියවැඩියා තත්ත්වයක් කියලා විනිශ්චය කරන්න පුළුවන් මෙතන. හරි, දැන් අපි ඩයබටික්ස් වල සංකූලතා එහෙම නැත්නම් කොම්ප්ලිකේෂන් ගැන අවධානය යොමු කළොත් ප්‍රධාන වශයෙන් hypoglycemia, organ problems, diabetic ketoacidosis ඒ වගේම hyperglycemic hyposmolar non-ketotic syndrome කියන තත්ත්වයන් ඇති වෙනවා. මේ තත්ත්වයන් ගැන එකින් එකක් ගැන වෙන වෙනම අවධානය යොමු කළොත් hypoglycemia කියලා කියන්නේ diabetic mellitus වල opposite condition එක. ඒ කියන්නේ සාමාන්‍ය blood glucose level එකට වඩා අඩුවීම. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් ඩෙසිලිටරයට මිලිග්‍රෑම් 60කට වඩා අඩුවීම. මේ condition එකට හේතු වන්නේ too much insulin or too much diabetic medication. එතකොට මේ වගේ patient ලගේ cold clammy skin එකක්, light headed dizziness වගේම double vision වගේ symptoms දකින්න පුළුවන්. මෙන්න මේ නිසා මේ වගේ patient ලගාව නිතරම glucose අඩංගු කුමන හෝ සරල ආහාරයක් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ patient ලා hospital setup එකේදී unconscious condition එකේදී 50 dextrose IV ලබා දීමක් සිදු කරනවා. හරි, ඊළඟ complication එක විදිහට අපි organ problems ගැන අවධානය යොමු කළොත්
ගලූකෝස් කියලා කියන්නේ usually sticky ද්‍රව්‍යයක්. මෙන්න මේ sticky glucose blood vessels වල protein එක combine වෙලා heart plaque එකක් හදනවා. මෙන්න මේ විදිහට මේ plaque තැම්පත් වීම atherosclerosis වශයෙන් හඳුන්වනවා. මේ condition එක යටතේ blood vessels වල function එක දුර්වල වෙනවා. මෙන්න මේ නිසා particular organ වලට blood supply එක අඩු වෙනවා. අඩු වෙලා organ dysfunction වෙනවා. උදාහරණ විදිහට ගත්තාම heart එකේ coronary artery block වීම නිසා coronary artery disease එහෙම නැත්නම් myocardial infarction කියන condition එක ඇති වෙනවා. ඒ වගේම hypertension මේ නිසා neuropathy, nephropathy වගේම retinopathy කියන condition organ related dysfunction ඇති වෙනවා. right, diabetic ketoacidosis ගැන කතා කළොත් මේ තත්ත්වය ඇතිවන්නේ diabetic type 1 එකේ. ඒකට හේතුව අපි මුලින් diabetic type 1 ගැන කතා කරද්දී අවධානය යොමු කළ විදිහට body energy supply කරගන්න too much fat catabolize කිරීම නිසා ketone bodies ඇති වෙනවා fat breakdown වල ප්‍රතිඵලයක් විදියට. මෙන්න මේ ketone bodies blood stream එකට එකතු වීම නිසා blood acidic වීමෙන් life threatening condition එකක් ඇති වෙනවා. right, එතකොට මේ වගේ patient ලා clinical features ගත්තොත් patient ලගේ extremely high blood sugar level එකක් පෙනෙනවා. ඒ වගේම extreme thirsty, especially usmal breathing. ඒ කියන්නේ මේ blood stream එකේ build up වුණු acid base එක blow up කරන්න මේ වගේ patient ලගේ rapid long deep breathing pattern එකක් දකින්න පුළුවන්. right, ඒ වගේම ඔවුන්ගේ මේ breathing exhale එක fruity smell එකක් ගන්නවා. මේකට හේතුව ketone bodies breakdown වීමෙන් නිසා ඇතිවන acetone නිසා. හරි, අපි HHNS කියන condition එක ගැන අවධානය යොමු කළොත් මේක සාමාන්‍යයෙන් ඇතිවන්නේ type 2 diabetic තත්ත්වයේදී. අපි මුලින් සාකච්ඡා කළා වගේ මේ වගේ patient ලගේ enough insulin level එකක් තියෙන නිසා fat breakdown කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ නිසා කලින් කතා කරපු condition එකේ විදියට ketone bodies බිඳ වැටීමක් සිදුවන්නේ නැහැ. එතකොට මේ වගේ patient ලගේ extreme thirsty වගේම mental status changes කියන clinical features දකින්න පුළුවන්. right, then අපි diabetic patient කෙනෙක්ගේ typical symptoms ගැන බැලුවොත් එහෙම අපිට 3Ps ඒ කියන්නේ polyuria, polyphagia හා polydipsia කියන symptoms දකින්න පුළුවන්. right, polyuria කියලා කියන්නේ frequent urination එකට. මෙතනදී වෙන්නේ osmosis කියන concept එක යටතේ. ඒ කියන්නේ body cells තුල තියෙන ජලය blood vessels වලට enter වීමක් නිසා kidney වලින් filter වන water level එක වැඩි වීමෙන් urine output එක වැඩි වෙනවා. මෙතනදී වැඩිපුර තියෙන glucose leakage වීම නිසා මේ වගේ patient ලගේ urine වල glucose දකින්න පුළුවන්. polydipsia කියන්නේ too much thirst. මේක ඇතිවන්නේ polyuria වල result එකක් විදියටමයි. මොකද urine output එක වැඩි නිසා body එකට වැඩිපුර ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. polyphagia කියන්නේ very hungry කියන condition එක. මෙතනදී අපි කලින් සාකච්ඡා කළ විදියටම fat catabolize කරලා energy එක ලබා ගන්න නිසා body එක නිතරම food supplement එකක් අවශ්‍ය වෙනවා. මේ නිසා නිතරම කුසගින්න නැති වෙනවා මේ වගේ patient ලගේ. හරි, nurses ලා විදියට අපට වැදගත් වෙන part එක තමයි nursing management part එක. එතකොට අපිට diabetic patient කෙනෙක් diabetic management triangle එකට අනුව කියන්නේ diet, medication සහ exercise කියන concept තුන මත පදනම්ව manage කරන්න සිද්ධ වෙනවා. දියවැඩියා රෝගියෙක් ගත්තාම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව වෙනම ආහාර පිළිවෙතක් තමයි අනුගමනය කරන්න සිද්ධ වෙන්නේ disease එක අනුව. ඒ කියන්නේ ගන්න balance diet එකේ දෛනික කැලරි සැපයීම කිලෝ කැලරි 1600ක් වගේ අගයක් ගන්න ඕනේ. ඒ වගේ මේ කැලරි ප්‍රමාණයෙන් 50%ක් 60ක් අතර කාබෝහයිඩ්‍රේට් වලිනුත් 10-30ක් ආසන්න ප්‍රමාණයක් ප්‍රෝටීන් වලිනුත් ඉතිරි 30%කට ආසන්න ප්‍රමාණය ෆැට් මගිනුත් වශයෙන් බෙදී යන විදිහට ආහාර වේල සකස් කර ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ වගේ ආහාර වේලක අඩංගු වෙන රෝගීන් ලබාගත හැකි ආහාර මොනවද කියලා බැලුවොත් එහෙම අලිකැට පියර, බිත්තර සුදු මදය, ඇට හා බීජ වර්ග, සුදු ලුණු, කුරුල්ලා, මැකරල් වැනි ෆැටි ෆිෂ් වර්ග, පෝංචි, කරවිල, නිවුඩ්ඩ සහිත සහ මීට අමතරව මුකුණු වෙන්න, කොටුකොළ, කතුරු මුරුංගා වැනි පලා වර්ග මේ වගේ patient ලගේ ආහාර වේලට එකතු කර ගැනීමට encourage කරන්න ඕනේ.
එක්සසයිස් ගැන අවධානය යොමු කළොත් ඩයබටික් පේෂන්ට්ලට වඩාත්ම සුදුසු වන්නේ එරොබික් එක්සසයිස්. මොකද ඒකට හේතුව ඉන්සුලින් දායක වීමක් සිදුවන නිසා. මෙතනදී එක්සසයිස් විදියට කාඩියක් එක්සසයිසස් කියන්නේ වෝකින්, රනින්, ස්විමින් වගේ අපිට ප්‍රැක්ටිස් කරවන්න පුළුවන්. මෙතනදී සැලකිලිමත් යුතු වැදගත් කාරණයක් තමයි එක්සසයිස් වලට කලින් පේෂන්ට්ගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක මොනිටර් කරන එක. සාමාන්‍ය බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක 100ට අඩුයි නම් එක්සසයිස් වලට පෙර ස්නැක් වගේ පොඩි ආහාරයක් ලබා දීම වැදගත් වෙනවා. මොකද හයිපෝග්ලයිසීමික් කන්ඩිෂන් එකක් ඇතිවීමට ඉඩකඩ තියෙන නිසා. අයිඩියා වගේම ප්‍රයෝ එක්සසයිස් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක 250 වලට වඩා වැඩි නම් ඒ වගේ පේෂන්ට්ලට එක්සසයිස් අවොයිඩ් කළ යුතුයි. මොකද ශරීරයේ දැනටමත් කීටෝන් බොඩිස් දහනය කරන නිසා ඔවුන්ට ව්‍යායාම අවශ්‍ය වීමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට අපි මෙඩිකේෂන් ගැන අවධානය යොමු කළොත් ඕරල් මෙඩිකේෂන් ගැන කතා කළාම පළවෙනි ගෲප් එකේ තමයි සල්ෆොනයිලුරියා. එක්සැම්පල් එකක් විදිහට ග්ලිකසයිඩ්, ටොල්බුටමයිඩ්, ටොලසමයිඩ්, ක්ලෝප්‍රොපමයිඩ්, ඇසිඩෝහෙක්සමයිඩ් ගන්න පුළුවන්. එතකොට සල්ෆොනයිලුරියා වල ඇක්ෂන් එක තමයි පැන්ක්‍රියාස් එකේ බීටා සෙල්ස් ස්ටිමුලේට් කරනවා ඉන්සියුලින් සික්‍රීට් කරන්න. ඒ කියන්නේ මේ ඩ්‍රග් එක හයිපෝග්ලයිසීමියා කන්ඩිෂන් එකට හේතු වෙන්නත් පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මතක තබා යුතු කාරණාවක් වන්නේ patient alcohol use කරලා තියෙනවා නම් ඒ වගේ වෙලාවක මේ drug එක use කරන්නේ නැහැ. මොකද alcohol නිසා blood glucose level එක අඩු වෙනවා. ඒ වගේ වෙලාවක මේ drug group එක use කළොත් severe hypoglycemic condition එකක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා. next biguanides උදාහරණ විදියට metformin very popular drug group එකක්. මේ ඖෂධ කාණ්ඩයෙන් කරන්නේ liver එක තුල තියෙන glucose store කිරීම decrease කරනවා. විශේෂ කාරණය තමයි මේ ඩ්‍රග් එක කාඩියක් කැතිඩ්‍රයිසේෂන් හෝ සර්ජරි වලට කලින් විත්හෝල්ඩ් කරන්න සිද්ධ වෙනවා. මොකද එතනදී යූස් කරන ඩයි වර්ගයත් එක්ක මේ ඩ්‍රග් එක රියැක්ට් කිරීම නිසා රීනල් ෆේලියර් වගේ තත්ත්වයක් ඇති වීමට ඉඩ තියෙන නිසා. ඊළඟ ගෲප් එක ඇල්ෆා ග්ලූකෝසයිඩ් ඉන්හිබිටර්ස්. මේකේ ෆන්ක්ෂන් එක ස්ටාර්ච් ෆුඩ් ගට් එකේදී බ්‍රේක් ඩවුන් කරලා බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කරනවා. මේ නිසා පේෂන්ට්ලා දැනුවත් කරන්න ඕනේ Tamanගේ ආහාර වේලත් සමගම මේ ඖෂධ වර්ගය පාවිච්චි කරන්න කියලා. හරි, දැන් අපි ඉන්සියුලින් ගැන අවධානය යොමු කළොත් ඉන්සියුලින් කියලා කියන්නේ usually subcutaneous injection එකක්. upper arm, abdomen හෝ upper thigh කියන sites වලට තමයි usually inject කරන්නේ. මෙන්න මේ inject කරන site එක daily rotate කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් lipodystrophy කියන කන්ඩිෂන් එක ඇති වෙනවා. ඒ කියන්නේ නිතරම එකම සයිට් එක යූස් කළොත් ඒ ඒරියා එකේ සමට යටින් ලම්ප් එකක් ඇති වෙලා ඉන්සියුලින් ඇබ්සෝප්ෂන් එක ඉන්ටර්ෆියර් වෙනවා. මේ රෝගයට අදාළ නර්සින් ඩයග්නෝස් සහ ඉන්ටර්වෙන්ෂන් ගැන අවධානය යොමු කළොත් එහෙම පළවෙනි එක විදිහට risk for unstable blood glucose level related to මෙතනදී inadequate blood glucose monitoring, lack of adherence to diabetic management, deficient knowledge of diabetic management, stress for sedentary lifestyle කියන මේ ඕනෑම හේතුවක් හේතු වෙන්න පුළුවන්. nursing intervention විදිහට assess for signs of hyperglycemia, assess blood glucose level before meals and bedtime, wait daily, assess feed for temperature, pulses, color and sensation, monitor for signs of hypoglycemia. ඊළඟ ඩයග්නෝස් එක විදිහට risk for infection related to inadequate glycemic control, diabetic or microangiopathy, nursing intervention, monitor for signs of infection and inflammation, teach and promote good hand hygiene, encourage oral hygiene, administer antibiotics. ඊළඟ nursing diagnosis එක විදිහට imbalance nutrition less than body requirement related to insulin deficiency or decrease oral intake. මෙතනදී nursing intervention විදිහට wait daily or as prescribed, review patient's diet history, encourage diabetic diet as prescribed, auscultate bowel sounds. Next, risk for impaired skin integrity related to diabetic neuropathy or decreased circulation caused by peripheral neuropathy and arterial obstruction. Nursing intervention විදිහට conduct physical assessment, assess integrity of the skin, inspect
feed daily for erythema or trauma. එවගේ මේ වගේ diabetic patient කෙනෙක්ට දෙන health advices විදියට lose extra weight, check the blood sugar at least twice a day, get HbA1c blood test, control blood pressure, cholesterol and triglyceride level, regular exercise, manage stress, diabetic diet සහ regular follow up කියන කාරණා සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු වෙනවා. right අපි මේ විදිහට දියවැඩියාව සම්බන්ධයෙන් පුළුල් පරාසය කරුණු රාශියක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළා. මේ වීඩියෝ එක සම්පූර්ණ නිර්මීමෙන් ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ කාරණා ඇත්තටම නර්සිං ස්ටුඩන්ට්ස් ලා විදියට වසර 3ේම ශිෂ්‍යයන්ට වැදගත් වෙනවා. ඒ නිසා මේ channel එක subscribe කරලා ඔයාලගේ යාළුවෝ අතරත් share කරලා තියාගන්න. අපි තවත් මෙවැනිම අලුත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුෙන් සමු ගන්නවා මේ ශ්‍රී ලාංකීය හෙද සලකුණ nurses note.